සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා SL Job Guidance YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා වන ගැසට් නිවේදනය පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් අපි බලමු කොහොමද ආයෝජනය කරන්න කියන සම්පූර්ණ විස්තර. ගැසට් නිවේදනයේ මුලින්ම සඳහන් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිසු හෙද පුහුණු පාඨමාලාව සඳහා බඳවා ගැනීමට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් 2022 1 දින දක්වා ආයෝජනපත් කැඳවුණු බව තමයි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයා මේකට ආයෝජනය කරනවා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකට යන්න ඕනේ www.health.gov.lk කියන වෙබ්සයිට් එක ඔස්සේ තමයි ඔයාලට ආයෝජනය කරන්නට අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඔයාලට ලේසියෙන් වෙන්න පුළුවන් www.health.gov.lk කියන ඇඩ්‍රස් එක ටයිප් කරලා ඔයාලට එන්න පුළුවන් මෙතෙන්ට. මම පහලින් දාලා තියන්නම් ලින්ක් එක ඔයාලට එතනින් එන්න පුළුවන්. වෙබ්සයිට් එක පහළට ආවට පස්සේ මැද තියෙනවා මෙතන online recruitment for the student nursery training 2020 කියලා තියෙනවා. මෙතන read more කියලා තියෙන මේ බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට මෙතන විස්තර ටික තියෙනවා. ඔයාලට කියලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම apply කරන්න කලින් කියවන්න. ඉතින් ඔයාලට online තමයි apply කරන්න තියෙන්නේ මුලින්. online application එක මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන apply කියලා බටන් එකක් එනවා. apply කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ මුලින්ම ඔයාලට personal information තියෙනවා. ඒ ආදී වශයෙන් ඔයාලට මේක සරලව පුරව ගන්න පුළුවන් හරියට බලලා. ඒ ටික පුරවන්න මෙතන තරු ලකුණු දාලා තියෙනවට ඒ විදිහටම අවශ්‍ය විදිහටම අනිවාර්යෙන් පුරවන්න ඕනේ ඔයා. ඉතින් සියලු දේ පුරවලා ඔයා මෙතන next බටන් එක ක්ලික් කරගෙන යනවට එහෙම අවස්ථා මම 5ක් විතර මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට ෆිල් කරගන්න පුළුවන් ඔයාට. මම මෙතන ෆිල් කරන්නේ නැහැ මොකද මම ආයෝජනය කරන්නේ නැති නිසා. ඔයාලට මේක සරලව ආයෝජනය කරන්න පුළුවන්. ආයෝජනය කරාට පස්සේ ඔයාලට PDF එකක් විදිහට AV එක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිණයට ඔයාලට තැපල කිරීමට සිද්ධ වෙනවා. මේ ටික හරියට කරන්න ඔයාගේ ආයෝජන පත්‍රයම ෆිල් කරනකොට තමයි ඔයාලට මේ මුදල පේමන්ට් කරන්න අවස්ථාව තියෙන්නේ. මේ ටික හරියට බලලා ෆිල් කරගන්න. ඉතින් ගොඩක් කරුණු මේ ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මම මෙතෙන්දී ඔයාලට අවශ්‍යම කරුණු ටික විතරක් පැහැදිලි කරන්නම්. ගොඩක් කරුණු තියෙනවා ඔයාලා කියලා බලන්න ගැසට් නිවේදනය. අපි බලමු මේ පාඨමාලාවට ආයෝජනය කරන කෙනෙකුට අවශ්‍ය වෙන සුදුසුකම්. අප සාපේල සුදුසුකම් යටතේ සඳහන් කරලා තියෙනවා. සිංහල දෙමළ භාෂාව, ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි යන විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍ය සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා තියෙන්නට ඕනි. උසස් පෙළ සුදුසුකම් යටතේ සඳහන් කරලා තියෙනවා 2018 වර්ෂයේ හෝ 2019 වර්ෂයේ පැරණි නිර්දේශය හෝ 2019 වර්ෂයේ නව නිර්දේශය හෝ යන අවස්ථාවලින් එකකදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අයත් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, කෘෂි විද්‍යාව, භෞතික විද්‍යාව හා ගණිතය යන විෂයන් අතරින් විෂයන් 3කින් එකවර සමත් වෙලා තියෙන්නට ඕනේ. සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව හැර කියලා සඳහන් කරලා තියෙනවා. මේ දෙක අවශ්‍ය වෙන්නේ නැහැ. එසේත් නැත්නම් 2018 වර්ෂයේ හෝ 2019 වර්ෂයේ පැරණි නිර්දේශය යටතේ හෝ නැත්නම් 2019 වර්ෂයේ නව විෂය නිර්දේශය යන අවස්ථාවලින් එකකදී උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යාව විෂය, ඒ වගේම සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හෝ උසස් ගණිතය යන විෂයන් අතරින් විෂයන් 3ක් එකවර සමත් වෙලා තිබ්බනම් මේ සඳහා ආයෝජනය කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම මේකේ සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව සමත් වීම අවශ්‍ය නොවන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පුහුණු පාඨමාලාවට අදාළ වෙනත් සුදුසුකම් සහ වෙනත් කරුණු යටතේ සඳහන් කරලා තියෙනවා. පූර්ණ කාලීන පාඨමාලාවක් වන මෙහි කාල සීමාව අවුරුදු 3ක් විතර සඳහන් කරලා තියෙනවා. පාඨමාලාව ඉංග්‍රීසි භාෂාවෙන් හැදෑරිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. 2022 1/31 දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 28ට නොවැඩි අයට මේ සඳහා ආයෝජනය කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම උස අඩි 4යි අඟල් 10කට නොඅඩු විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අවිවාහක එක්කෙනෙක් වෙන්නට ඕනේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ආයෝජනය කිරීමේ අවස්ථාව තියෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි සුදුසුකම් සඳහන් කරලා තියෙන්නේ. මේ පාඨමාලාව පිළිබඳව තෝරා ගැනීමේ ක්‍රමවේදය සඳහන් කරලා තියෙනවා. සිසු හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමේ 2013-11-19 දිනදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද ශ්‍රී ලංකා හෙද සේවා ව්‍යවස්ථාවට හා ඊට වරින් වර සිදු කරන ලද සංශෝධන ප්‍රකාරව සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ගෙන් සිදු කරනු ලැබෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. පිරිමි අයදුම්කරුවන් බඳවා ගැනීම හෙද සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල අවශ්‍යතා පදනම් කරගැනීමෙන් සිදු කරන බව තමයි සඳහන් කරලා තියෙන්නේ.
දිවයිනින් බඳවා ගැනීමට නියමිත සම්පූර්ණ සංඛ්‍යාව එක් දිස්ත්‍රික්කයේ ජනගහනය පදනම් කරගෙන ජන සංඛ්‍යාව සමානුපාතිකව බෙදා එක් දිස්ත්‍රික්කයෙන් බඳවාගත යුතු සංඛ්‍යාව තීරණය කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ ආකාරයට තෝරාපත් කර ගැනීමේ කරුණු තව රාශියක් සඳහන් කරලා තියෙනවා. ඔබට කියවලා බලන්නට පුළුවන් ගැසට් නිවේදනය. මම අවශ්‍යම කරුණු ටික විතරක් මේ වීඩියෝ එකේදී පැහැදිලි කරනවා. යෝග්‍යතාව යටතේ සඳහන් කරලා තියෙනවා සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්නට ඕනේ. අයදුම්කරුවන්ට විශිෂ්ට චරිතයක් හා යහපත් මානසික සෞඛ්‍යයක් තියෙනට අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා තමන් අයදුම් කරන දිස්ත්‍රික්කය පදිංචි දිස්ත්‍රික්කයේ ලෙස සලකා බැලීම සඳහා අයදුම්කරු එම දිස්ත්‍රික්කය තුළ අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය වන 2022 1/31 වන දිනට පූර්වාසන්න වසර 3ක් අඛණ්ඩව පදිංචි වී සිටිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරීතුමාගෙන් සහතිකයක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම එලෙස අඛණ්ඩ වසර 3ක පදිංචි කාල සීමාව සනාථ කළ නොහැකි අයදුම්කරුවන් සඳහා ඔවුන්ගේ පදිංචි දිස්ත්‍රික්කයේ ලෙස ඔවුන් විසින් අදුම් කර ඇති දිස්ත්‍රික්කය ලබා දිය නොහැකි අතර එවැනි අදුම්කරුවන්ගේ පූර්ව පදිංචි කාල සීමාව පිළිබඳව සලකා බලා ඊට අත්‍යාසන්න වැඩිම කාල සීමාවක් පදිංචිව සිටි දිස්ත්‍රික්කයේ අයදුම්කරුට හිමි දිස්ත්‍රික්කය ලෙස සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් තීරණය කරන බව සඳහන් කරලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය ලේඛන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත අයදුම්කරුවන් විසින් නොපමාම ඉදිරිපත් කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. වසර 3ක පදිංචිය තහවුරු කිරීමට නොහැකි නම් මේ අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව තියෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තව සටහනක් දක්වලා තියෙනවා අයදුම්කරුවෙකුගේ පියා හෝ මව රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ හෝ රාජ්‍ය සංස්ථාවක මාරු කළ හැකි සේවයක යෙදී සිටීම හේතුවෙන් හෝ වෙනත් නොවැළක්විය හැකි කරුණක් මත යම් අයදුම්කරුවෙකුට පූර්වාසන්න වසර 3ක අඛණ්ඩ පදිංචිය සනාථ කළ නොහැකි අවස්ථාවලදී පිළිගත හැකි හේතු ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳව අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් ගන්න බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පාඨමාලා සඳහා අයදුම් කිරීමට ඇතුළත් වීමට නොහැකි නුසුදුසුසන් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවත්නා රජයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයක අපොස උසස් පෙළ සුදුසුකම් වලින් බඳවාගනු ලබන උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා රජයේ නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය යටතේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී සිටින හදාරමින් සිටින අයට අයදුම් කිරීමේ අවස්ථාවක් නැහැ. ඒ වගේම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක අපොස උසස් පෙළ සුදුසුකම් වලින් බඳවාගනු ලබන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී සිටින හදාරමින් සිටින අයට අයදුම් කිරීමේ අවස්ථාවක් නැහැ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක හෝ අපොස උසස් පෙළ සුදුසුකම් වලින් බඳවාගනු ලබන පූර්ණකාලීන පාඨමාලාවක ලියාපදිංචි වී සිටින හදාරමින් සිටින අයටත් අයදුම් කිරීමේ අවස්ථාව නැහැ. ඒ වගේම ඉහත 5.1, 5.2, 5.3 යටතේ සඳහන් ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී සිටින සිසුන් මෙම ගැසට් නිවේදනය පළවීමෙන් පසුව ලියාපදිංචිය අවලංගු කරගත්තද ඔවුන් මේ සඳහා අයදුම් කිරීමට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. තවද ගැසට් නිවේදනයේ පළවීමෙන් පසුවද සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුවද ඉහත ආයතනයක අදාළ පාඨමාලාවක ලියාපදිංචි වී එය අවලංගු කරගත්තද ඔවුහුද මෙම පාඨමාලාව සඳහා ඇතුළත් වීමට සුදුසුකම් නොලබන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විවාහයේ ලියාපදිංචි කර ඇති හෝ දික්කසාද වූ අයට මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාවක් නැති බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් කරුණු රාශියක් සඳහන් කරලා තියෙනවා විවිධ අංශයන් කෙරෙහි ඔබ කියවලා බලන්න කියලා මම නැවතත් මතක් කරනවා. වෙනත් කරුණු ටිකදී සඳහන් කරලා තියෙනවා ඔබ යම් විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පූර්ණ කර සිටින අයෙක් නම් එම උපාධිය බලපැවැත්වෙන දිනේ එහෙත් නැත්නම් ඉෆෙක්ටිව් ඩේට් එක මෙම පාඨමාලාවට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට පෙර දිනයක් වෙලා තියෙනවා නම් අයදුම් කිරීමේ අවස්ථාවක් තියෙනවා එයාට. ඉහත කොන්දේසි සියල්ලම සම්පූර්ණ කර තිබුණද අනිවාර්යයෙන්ම ඔබව මෙම පාඨමාලාවට සඳහා ඇතුළත් කරගන්නේ යන්න මෙම ගැසට් නිවේදනයේ කුමන හෝ වගන්තියක් මගින් අදහස් නොකරන බව තරයේ සිහි තබා ගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. එමෙන්ම ඉහත කොන්දේසි සම්පූර්ණ කර තිබුණද ඔබ සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් ඉසෙට් අගයක් ලබා නොමැතිනම් හෝ මෙහි සඳහන් අනෙකුත් කුමන හෝ කොන්දේසියක් සම්පූර්ණ කර නොමැතිනම් හෝ ඔබ කිසිදු ආකාරයකින් මෙම පාඨමාලාව සඳහා සුදුසුකම් නොලබන බව දැනගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම යම් ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් ලියාපදිංචි වී සිටින හෝ හදාරමින් සිටින අයෙකුට
5.4 හා 5.5 ඡේදවල දක්වා ඇති නුසුදුසුකම් පවතින අයෙකු මේ සඳහා අයදුම් කර පසු අවස්ථාවකදී අනාවරණය වුවහොත් අදාළ පාඨමාලාවෙන් තනතුරින් ඉවත් කර ඒ වනතෙක් ඔවුන් වෙනුවෙන් රජයේ විසින් දරා ඇති සියලුම වියදම් අයකර ගැනීමට කටයුතු කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් හා අනෙකුත් සියලුම සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය වන 2022 1.31 දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම් කළ යුතු ආකාරය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා වන අයදුම් පත්‍රය ඔබට www.health.gov.lk කියන විද්‍යුත් ලිපිනය හරහා තමයි ඔබට අයදුම් කිරීමේ අවස්ථාව තියෙන්නේ. එම පත්‍රිකාව බලන්නට පුළුවන් එම ලිපිනය හරහා ඔබට ගිහින්. ඒ වගේම අයදුම්කරුවන් රුපියල් 500ක මුදලක් ලංකා බැංකුවේ තැප්පුබෙන් ශාඛාවේ අංක 70.41.318 කියන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ කිනුමට ගෙවිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් හෝ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයකින් හෝ අන්තර්ජාල බැංකු සේවාවක් මගින් හෝ ගෙවීම් කළ හැකියි කියලා සඳහන් කරලා තියෙනවා. මෙම ගාස්තුව කවර හේතුවක් නිසා හෝ ආපසු නොගෙවන අතර වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමට ඉඩ දෙනු නොලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. ඔබ විසින් උක්ත ගෙවීමට අදාළ සාක්ෂි ළඟ තබා ගත යුතු අතර සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුවහොත් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව තියෙන බව සඳහන් කරලා තියෙනවා. මෙලෙස ඔබ විසින් සාර්ථකව අප්ලෝඩ් කරන අයදුම් පත්‍රය පිටපතක් තැපැල් මගින් යැවීමට අවශ්‍ය වෙනවා. අමාත්‍යාංශය වෙතට යවන්නට ඕනේ. ඒත් අයදුම් පත්‍රය උඩුගත කිරීමෙන් පසුව ලැබෙන අංක 5කින් යුක්ත හේතය මුද්‍රිත පිටපත් පසුව ලබා ගැනීමෙන් පහසුව සඳහා සුරක්ෂිතව තබා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. එසේම අයදුම්පතේ මුද්‍රිත පිටපතක් තබාගෙන එහි අදාළ ස්ථානයේ ඔබගේ ආසන යොදා 8.1 ඡේදයෙහි දක්වා ඇති නිලධාරියෙකු ලවා සහතික කරවාගෙන සම්මුඛ පරීක්ෂණයට කැඳවුවහොත් රැගෙන ආ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් තවත් කරුණු කිහිපයක් තියෙනවා. ඉතින් ඔබගේ අයදුම් පත්‍රය ඔබට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකුගෙන් ඒ වගේම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකුගෙන් වගේම ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයේ නිලධාරියෙකුගෙන් රජයේ විදුහලයක විදුහල්පතිවරයෙකුගෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකුගෙන් නීතිඥවරයෙකුගෙන් හෝ වර්ෂයකට රුපියල් 5,12,148කට නොඅඩු වැටුපක් ලබන ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් දරන රජයේ නිලධාරියෙක් විසින් අයදුම්කරුගේ අසන සහතික කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ අයෙකුගෙන් ඔබට ඔබගේ අසන සහතික කරගන්නට පුළුවන්. ඉතින් ඔබගේ සියලුම තොරතුරු සම්පූර්ණ කරලා අන්තර්ජාලය මගින් ඔබ පුරවන අයදුම් පත්‍රය මේකේ print out එකක් ලබාගෙන තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතට තැපැල් මගින් යැවීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අයදුම් කරන්න. තවත් මේ වගේ රැකියාස්ථා පිළිබඳ තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. අදට ගිහින් සුබ දවසක් හැම දිනකටම.